එනමුත් අද දවසේ මාතෘකාව ලස්සනට ලියාගන්න යථානුරූපී ප්‍රකාශන හා අභිමතානුරූපී ප්‍රකාශන. යථානුරූපී ප්‍රකාශන හා අභිමතානුරූපී ප්‍රකාශන. ඉංග්‍රීසියෙන් කියනවා positive statement and normative statement. Positive statement and normative statement. යථානුරූපී ප්‍රකාශන හා අභිමතානුරූපී ප්‍රකාශන. Positive statement and normative statement. අද දවසේ මාතෘකාව. හොඳයි. යථානුරූපී ප්‍රකාශන හා අභිමතානුරූපී ප්‍රකාශන, positive statement and normative statement. පුතේ අපි සරලව පටන් ගමු. අපි දැන් මේ ඕනම විෂයක් ඉගෙන ගන්න පුතේ ප්‍රකාශ කරන්න. මම එහෙම කියනවා. ඕනම විෂයක් ඉගෙන ගන්න බලාපොරොත්තුවක් තමයි මොකක්ද? ප්‍රකාශන කරන්න. දැන් බලන්නකෝ දේශපාලන විද්‍යාව. දේශපාලන විද්‍යාව ඉගෙනගෙන ඒ දැනුමින් ප්‍රකාශ කරනවා. යා කියනවා වර්තමාන දේශපාලන අර්බුදයක් නිර්මාණය වෙමින් තියෙන. ප්‍රකාශන කරනවා. එහෙනම් ඕනම විෂයක් ඉගෙන ගත්තම ඒ විෂය ඉගෙන ගත්ත කෙනා ප්‍රකාශන කරන ඒ දැනුම ආශ්‍රය කරනවා. දේශපාලන විද්‍යාව ඉගෙන ගත්තා නම් ඔන්න මේ දවස්වල තියෙන මේ දේශපාලන වටපිටාව බලලා ප්‍රකාශ කරනවා. ज्योतिष्य නේද? ज्योतिष्य ඉගෙන ගත්ත මිනිස්සයා තමන් ඉගෙන ගත්ත දේවල් පාවිච්චි කරලා ප්‍රකාශ කරනවා. පුතේ බලනකොට අන්න ඒ වගේම ආර්ථික විද්‍යාව ඉගෙන ගත්ත මිනිස්සෙකුට මේ ආර්ථික විද්‍යාව ඇසුරෙන් කරන්න පුළුවන් ප්‍රකාශන වර්ග දෙකක් තියෙනවා. එකක් පුතේ යථානුරූපී ප්‍රකාශන. අනිත් එක අභිමතානුරූපී ප්‍රකාශන. එහෙනම් මේ ආර්ථික විද්‍යාව ඇසුරෙන් හරිද කරන්න පුළුවන් ප්‍රකාශන වර්ග දෙකක් තියෙනවා. මොකක්ද මේ ප්‍රකාශන වර්ග දෙක? යථානුරූපී ප්‍රකාශන හා අභිමතානුරූපී ප්‍රකාශන. පැහැදිලිද? ඊළඟට මම මෙන්න මෙහෙම කියනවා. පුතේ ඔබට විභාගෙදී ඔබට මම ගුරුවත් පොත දීලා තියෙනවා නේද? ගුරුවත් පොත, විෂය නිර්දේශය සියල්ල දීලා තියෙන්නේ අමතර කියවීමට. ඒ ගුරුවත් පොත අරගෙන බලන්න පුතේ මේ පාඩමේ මේ කොටසේ ඔබෙන් බලාපොරොත්තු වෙන්නේ මෙන්න මේ. ඔක්කොටම කලින් ඒක කියලා ඉන්නවා. ඒතර හරි ලේසි කරගන්න. ඔබෙන් මේවා පිළිබඳ නිර්වචන අහන්නේ නැත. අවුරුදු 9ක් ඉස්කෝලේ උගන්වනවා. පැහැදිලිද? වගකීමෙන් කියන්නේ ගුරු සැසි සාකච්ඡා සම්මන්ත්‍රණ සියල්ලට සහභාගී වෙනවා. ඉස්කෝලේ ගුරුවරයෙක් විදියට. කවදාවත් පුතාගෙන් මේවයි නිර්වචන අහන්නේ නැහැ. යථානුරූපී ප්‍රකාශනයක් යනු කුමක්ද? නිර්වචන ලියන්න. යථානුරූපී ප්‍රකාශනයක ලක්ෂණ මොනවාද? යථානුරූපී ප්‍රකාශන 5ක් ලියන්න. එහෙම ප්‍රශ්න එන්නේ නැහැ. ඔබට මේ ප්‍රකාශන නිර්වචන කරන්න උදාහරණ ලියන්න වෙන්නේ. ඔබට විභාගෙදී එන්නේ මේකේ එක ස්වරූපයක්. MCQ එකක් එන්නේ. ඒ MCQ එකේ තියෙන මෙන්න මෙහෙමයි. හරිද? මොකක්ද? මෙන්න මේක තියෙන්නේ.
ප්‍රකාශන පහක් දෙනවා. ප්‍රකාශන පහක් දීලා කියනවා යථානුරූපී ප්‍රකාශනය වෙන්කොට හඳුනා ගන්න. අභිමතානුරූපී ප්‍රකාශනය වෙන්කොට හඳුනා ගන්න. එච්චරයි. එහෙනම් මේ පාඩම ඉගෙනීමෙන් දරුවා තුල ඇති විය යුතු නිපුණතාව තමයි වෙන්නේ. අභිමතානුරූපී ප්‍රකාශන හා යථානුරූපී ප්‍රකාශන වෙන් කර ගැනීමේ හැකියාව. ඒ හැරෙන්නට කිසිම දෙයක් පුතට අවශ්‍ය නැහැ. ඒ හැරෙන්න කිසිම දෙයක් පුතට අවශ්‍ය නැහැ. මම පෙන්නන්න පුතේ විභාග ප්‍රශ්නය. මේ බලන්න මේ විභාග ප්‍රශ්නය. අපි ඒක බලලම යන්න. මේ විභාග ප්‍රශ්නය බලන්න. මේ විභාග ප්‍රශ්නය බලන්න. right 2019 උසස් පෙළ. ඔය විභාග ප්‍රශ්න බලන්න. 2019 6 වෙනි ප්‍රශ්න බලන්න. මොකද්ද තියෙන්නේ? 2019 උසස් පෙළ. හොතර බලන්න මම මේ පාඩම පටන් ගන්න කලින් පුතාට මේ ප්‍රශ්න දෙන විදිය කියලා දෙන්න. මොකක්ද තියෙන්නේ? පහත් සඳහන් ප්‍රකාශ අතරින් අභිමතානුරූපී ප්‍රකාශනයක් වනුයේ කුමක්ද? ඔන්නොච්චරයි. NMCQ එකක්. මොකක්ද MCQ එකේ ඉන්නේ? ප්‍රකාශන පහක් දීලා යථානුරූපී ප්‍රකාශනය අභිමතානුරූපී ප්‍රකාශනය මොකක්ද කියලා අඳුරගන්න. එහෙම නැතුව පුතේ මේකේ නිර්වචන ලියන්න, උදාහරණ ලියන්න, විශ්ලේෂණ කරන්න කිසිම දෙයක් එන්නේ නැහැ. පැහැදිලිද? එතකොට විභාගෙට එන්නේ මොකක්ද කියලා දැනගෙන උගන්වනකොට දරුවට ඉගෙන ගන්න හරි පහසුයි. එහෙනම් අද ලියපු මේ මාතෘකාවේ පුතේ පුතා තුල තියෙන්න ඕන කුසලතාව මොකක්ද? නිපුණතාව මොකක්ද? අභිමතානුරූපී ප්‍රකාශන, යථානුරූපී ප්‍රකාශන වෙන් කර ගැනීමේ හැකියාව විතරයි. බලන්න 2019 ගිය අවුරුද්දට කලින් අවුරුද්දේ ප්‍රශ්නේ කොහොමද කියන්නේ? පහත් සඳහන් ප්‍රකාශ අතරින් අභිමතානුරූපී ප්‍රකාශනයක් වනුයේ කුමක්ද? ප්‍රකාශන පහක් තියෙනනේ. ඉන්ධන මිල ඉහළ යාම ආනාදී වශයෙන්. තේරෙනවද නේද පුතේ? හරි. දැන් එහෙනම් අපි නිර්වචන ලියාගෙන වැඩේට බහිමු. හරිද? right. අනුමාත්‍රිකාව ලියන්න පුතේ යථානුරූපී ප්‍රකාශන. අනුමාත්‍රිකාව ලියන්න යථානුරූපී ප්‍රකාශන. අනුමාත්‍රිකාව ලියන්න යථානුරූපී ප්‍රකාශන. ලියන්න අනුමාත්‍රිකාව පුතේ යථානුරූපී ප්‍රකාශන. right. ඔන්න මම මොඩේ නිර්වචන ලියුවා. පුතාට පාසු වෙන්න. පුතේ නිර්වචන දැන් ඔබ දන්නවා හොඳට මොකක්ද? නිර්වචන ඉගෙනුවට නිර්වචන ලියන්න විභාගෙ තියෙන්නේ නැහැ. පුතේ යථානුරූපී ප්‍රකාශනයක් කියන්නේ මෙන්න මේක. යථානුරූපී ප්‍රකාශන යනු යම් දෙයක පවතින ස්වභාවය. පැවති ස්වභාවය. ඉදිරියට පවතින ස්වභාවය. හරිද easy. past tense, present tense, future tense. මොකක්ද? පවතින ස්වභාවය. අද තත්ත්වය. පැවති ස්වභාවය. ඉස්සර තිබුණු තත්ත්වය. ඉදිරියට පවතින ස්වභාවය. පිළිබඳව මෙන්න පුතේ වැදගත් වචන.
විෂයානුබද්ධව සිදු කරන ප්‍රකාශන වේ. එහෙනම් පුතේ යථානුරූපී ප්‍රකාශනයක් කියන්නේ මෙන්න මේක. මොකක්ද? යම් දෙයක හරිද? යම් දෙයක පවතින ස්වභාවය, පැවති ස්වභාවය, ඉදිරියට පවතින ස්වභාවය පිළිබඳව විෂයානුබද්ධව සිදු කරන ප්‍රකාශන වේ. විෂයානුබද්ධව සිදු කරන ප්‍රකාශන වේ. මේ බලන්නකො. මෙන්න මේකයි සාකච්ඡා. පුතේ අපි ඉගෙන ගන්න ආර්ථික විද්‍යාව විෂය දැනුම තියෙනවනේ. අපි ඉගෙන ගන්න ආර්ථික විද්‍යාව විෂය දැනුම තියෙනවා. න්‍යායන් තියෙනවා. අන්නේ අපි ඉගෙන ගන්න ආර්ථික විද්‍යාව විෂය කරුණක් ප්‍රකාශනයක් විදියට පත් කළොත් අන්න ඒකට කියනවා පුතේ යථානුරූපී ප්‍රකාශනය. මගේ පුතා ලියලා තියෙනවනේ දැන් ටිකක්. දැන් මෙයා මුල් කොටස් වල තියෙන්නේ. හරියට පාඩම් පටන් ගත්ත දෙවෙනි තුන්වෙනි දවසේ කරන්න. හැබැයි මම එහෙම කළේ නෑ. කොට පස්සට ගෙනා. ඇයි? විෂය කරුණු දන්නේ නැතුව කොහොමද ප්‍රකාශනයක් කරන්නේ? දැන් මම පුතාට පුළුවන්. දැන් ටිකක් දන්න විෂය කරුණු. මොකක්ද? විෂය කරුණු ටිකක් දන්න. පුතා ඔය පළවෙනි පාඩමේ ඉගෙන ගත්ත විෂය කරුණු තියෙනවනේ. ඔන්න ඔය විෂය කරුණක් ප්‍රකාශනයක් විදියට ඉදිරිපත් කළොත් කිව්වෝ අන්න ඒක කෙලින්ම දාන මොකද පුතේ යථානුරූපී ප්‍රකාශන වල මම දැන් කියාගෙන යන ටික මේ ආර්ථික විද්‍යාවේ පදනම සම්පත්තිකකම වේ. විෂය කරුණක් යථානුරූපී ප්‍රකාශනය. මම කියතව ආර්ථික විද්‍යාඥයෝ ශ්‍රමය භූමිය ප්‍රාග්ධනය ව්‍යවසාය ලෙස නිෂ්පාදන සම්පත් වර්ග කෙරේ යථානුරූපී ප්‍රකාශන. තව කියනවා විෂය කරුණු තව කියනවා ඉගෙන ගත්ත විෂය කරුණු මොනවද? සම්පත් හිගකම විශ්ව සාධාරණ ප්‍රශ්නය. ඔන්න විෂය කරුණු. එහෙනම් පුතේ පුතාය දවස් 21ක් තිස්සේ ඉගෙන ගත්ත විෂය කරුණු ටික තියෙනවනේ. ඔන්න ඔය මොකක් හරි විෂය කරුණක් ප්‍රකාශනයක් විදියට කිව්වොත් ඒකට කියනවා යථානුරූපී ප්‍රකාශන. පැහැදිලිද? හයිලයිට් කරන්න ඕන වචනේ මොකද්ද පුතේ? විෂයානුබද්ධ. එහෙනම් අපි ඉගෙන ගන්න මේ ආර්ථික විද්‍යා විෂය කරුණ වාක්‍යයක් විදියට ප්‍රකාශනයක් විදියට කළොත් අනේකට කියනවා පුතේ නමක් යථානුරූපී ප්‍රකාශන. පැහැදිලිද? right. ලියපු යථානුරූපී ප්‍රකාශන යනු මෙන්න නිර්වචනය. පුතා ලියන්න පේනව නේද? බලන්න මම කියන්න. යථානුරූපී ප්‍රකාශන යනු තනියම ලියන්න. යම් දෙයක පවතින ස්වභාවය, පැවති ස්වභාවය, ඉදිරියට පවතින ස්වභාවය පිළිබඳව රත්බෑනේ කියන වචන මොකක්ද පුතේ? විෂයානුබද්ධව සිදු කරන ප්‍රකාශන වේ. මම කියන මෙන්න යථානුරූපී ප්‍රකාශන යනු යම් දෙයක පවතින ස්වභාවය, පැවති ස්වභාවය, ඉදිරියට පවතින ස්වභාවය පිළිබඳව රත්බෑනේ කියන වචනේ විෂයානුබද්ධව සිදු කරන ප්‍රකාශන වේ. right here. හැබැයි නිර්වචන විභාගයට අහන්නේ නැහැ නේද?
යථානුරූපී ප්‍රකාශනය anu යම් දෙයක පවතින ස්වභාවය, පැවති ස්වභාවය, ඉදිරියට පවතින ස්වභාවය පිළිබඳව විෂයානුබද්ධව සිදු කරන ප්‍රකාශන වේ. විෂයානුබද්ධ highlight කරන වචන. එහෙනම් සරලව මතක තියාගන්න මගේ පුතේ. මේ ආර්ථික විද්‍යාව හරිද? මේ ආර්ථික විද්‍යාව විෂය කරුණක් ඇහුවොත් ප්‍රකාශනයක් කිව්වොත් ප්‍රකාශනයක් විදියට අන්න ඒක කියනවා දෙනවා යථානුරූපී ප්‍රකාශන. හරිද? right. දැන් පාස් පේපර් එක කරනවා. දැන් පුතාට තේරෙයි ඒකයි පුතේ වෙනස. මේ පන්තියේ වෙනස ඒකයි. නිකන් විනාඩි පැයකමාරක් නිකන් යනව නෙවෙයි. පාස් පේපර් ටික කළා එහෙන් පිළිවෙලට යන ගමනක් තියෙනවා. ඒ වගේ නිශ්චිතව කියනවා පුතේ පාඩම් කරන්න ඕන තැන සහ එපා තැන. නිකන් ඔක්කොම ඔලුවට දාගන්න ඕනේ නෙවෙයි. මේ බලන්න පුතේ හොඳට. විෂය දැන්. දැන් පුතාට විභාගෙදී එන්නේ මොකක්ද? එන්නේ MCQ එක. ඒ MCQ එකේ තියෙන්නේ මොකක්ද? මේ ප්‍රකාශන වර්ග දෙක කවලම් කරලා තියෙන්නේ. මේ ප්‍රකාශන වර්ග දෙක කවලම් කරලා තියෙන්නේ. එහෙම කළා කියනවා යථානුරූපී ප්‍රකාශනය තෝරන්න, අභිමතානුරූපී ප්‍රකාශනය තෝරන්න. මම පුතාට දෙන්න ටෙක්නික් එක. යථානුරූපී ප්‍රකාශනයට ගැනෙන්නේ මෙන්න මේ ශේෂ්ඨ තුනට අයත් ප්‍රකාශන. යටි ලියන්න. පහත ශේෂ්ඨ තුනට අදාළ ප්‍රකාශන පහත ශේෂ්ඨ තුනට අදාළ ප්‍රකාශන පහත ශේෂ්ඨ තුනට අදාළ ප්‍රකාශන යථානුරූපී ප්‍රකාශන ගණයට වැටේ. පහත ශේෂ්ඨ තුනට අදාළ ප්‍රකාශන යථානුරූපී ප්‍රකාශන ගණයට වැටේ. මම කියලා දෙන්නම් සරලව වැඩේ කොට දාගන්න. පහත ශේෂ්ඨ තුනට අදාළ ප්‍රකාශන යථානුරූපී ප්‍රකාශන ගණයට වැටේ. පහත ශේෂ්ඨ තුනට අදාළ ප්‍රකාශන යථානුරූපී ප්‍රකාශන ගණයට වැටේ. හරිද? right. කරමු. පොතේ මෙන්න පළවෙනි ශේෂ්ත්‍රය. විෂය කරුණු. විෂය කරුණු. එහෙනම් පුතේ මේ ආර්ථික විද්‍යාවේ මගේ පුතාට අපි සිලබස් එක දීලා තියෙනවා පිටු 25යි. ගුරුවත් පොතේ පළවෙනි කොටස දීලා තියෙනවා පිටු 50ක් විතර. ඕවයි සඳහන් වෙන සියලු කරුණු යථානුරූපී ප්‍රකාශ. විෂය කරුණක් කිව්වොත් යථානුරූපී ප්‍රකාශ. මොකද මම ලියුව වාක්‍ය පුතේ ආයි කියන්න කියනවා දරුවේ. පහත ශේෂ්ඨ තුනට අදාළ ප්‍රකාශන යථානුරූපී ප්‍රකාශන වේ. පහත ශේෂ්ඨ තුනට අදාළ ප්‍රකාශන යථානුරූපී ප්‍රකාශන වේ. පළවෙනි ශේෂ්ත්‍රය තමයි පුතේ විෂය කරුණු. හරිද? විෂය කරුණු. මෙන්න විෂය කරුණක් කියන්නේ. සම්පත් හිගකම කේන්ද්‍රීය ආර්ථික ප්‍රශ්නය වේ. සම්පත් හිගකම කේන්ද්‍රීය ආර්ථික ප්‍රශ්නය. ඔව්. රටේ සියලු ප්‍රශ්න ඇති වෙන්නේ සම්පත් හිගකම නිසා. ආර්ථික විද්‍යාවේ උගන්වන විෂය කරුණු. සම්පත් හිගකම කේන්ද්‍රීය ආර්ථික ප්‍රශ්නය. මේකම ඕන නෑ පුතාට ඕන එකක් ලියා ගන්න පුළුවන්. නේද? හිගකම විකල්ප පැවතීමන් නිසා තේරීමේ ප්‍රශ්නයකට මුහුණ දී. නේද? සබාදාමින් ලැබෙන සම්පත් භූමියදී ඕනතරම් ලියන්න පුළුවන්. එහෙනම් පළවෙනි ශේෂ්ත්‍රය මොකද්ද පුතේ? විෂය කරුණු. මම එක උදාහරණයක් දෙනවා. මොකක්ද? සම්පත් හිගකම කේන්ද්‍රීය ආර්ථික ප්‍රශ්නය. හරිද? right. මම තව එකක් දෙනවා. ඊළඟ ශේෂ්ත්‍රය තමයි පුතේ
සත්‍ය සංඛ්‍යා ලේඛන. සත්‍ය සංඛ්‍යා ලේඛන. පුතේ අපේ රටේ සංඛ්‍යා ලේඛන ඉදිරිපත් කරන ආයතන දෙකක් තියෙනවා. අපේ රටේ සංඛ්‍යා ලේඛන ඉදිරිපත් කරන ආයතන දෙකක් තියෙනවා. එකක් තමයි ජන ලේඛන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුව. අනිත් එක තමයි පුතේ ශ්‍රී ලංකා මහ බැංකුව. තව පුතේ තියෙනවා සමීක්ෂණ පවත්වන ආයතන. නේද? සමීක්ෂණ පවත්වන ආයතන. අන්නේ ජන ලේඛන සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුව හරි ශ්‍රී ලංකා මහ බැංකුව හරි සමීක්ෂණ පවත්වන ආයතනයක් හරි ඉදිරිපත් කරන සංඛ්‍යා දත්තයක් ප්‍රකාශනයක් විදියට කිව්වොත් පුතේ ඒකත් වැටෙන්නේ අපාරූපී ප්‍රකාශන වලට. ශ්‍රී ලංකා මහ බැංකුව වාර්තාව අරගෙන ඒකේ තියෙන සංඛ්‍යා දත්තයක් ප්‍රකාශ කරනවා. ජනගහනය මෙච්චරයි, ජාතික නිෂ්පාදනය මෙච්චරයි, මේ උද්දමනෝපාත මෙච්චරයි, ඉතුරු මෙච්චරයි ලියන්න පුළුවන්. ජන ලේඛන සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුව ඉතුරු කරන නිකුත් කරන දත්ත ශ්‍රම බලකාය මෙච්චරයි, වැඩ කළ හැකි වයසේ ජනගහනය මෙච්චරයි, සේවා වියුක්තිය මෙච්චරයි දත්ත. නැත්තම් සමීක්ෂණ කරන්න පුළුවන්. දැන් අපිට උන සමීක්ෂණයක් කරන්න පුළුවන්. ළමයි 100ක් ගත්තා. සම්මුදාහරණය බලන්න. ඔන්න ළමයි 100ක් අරගෙන සමීක්ෂණයක් කරනවා. ඔන්ලයින් පන්ති වලට එන්න පුළුවන් අයයි බැරි අය. සමීක්ෂණය. පුතට කරන්න පුළුවන්. සමීක්ෂණයක් කරන මොකද? ආම්බුලන්ස් ළමයි 100ක් ගන්න. අරගෙන ඒ ළමයින්ගෙන් අහනවා ඔන්ලයින් පන්ති වලට සහභාගී වෙන්න සිග්නල් තියෙනවද? අන්න සමීක්ෂණයක් කරගෙන යනවා. අවසානයේ උත්තර එනවා 140කට ඔන්ලයින් එන්න සිග්නල් පහසුකම් නැහැ. අන්තර්ජාල පහසුකම් නැහැ. 140ක් මගයි. මම පුතා මගේ ගුරු ජීවිතේ කරපු හොඳම දේ ටියුෂන් කළා, පන්ති ගාස්තු ගත්තා. ඒකට වඩා මම සතුටු වෙන දෙයක් කළා. ඒ තමයි උගන්වන සියලු දේවල් වීඩියෝ කළා. හරි අමාරු කාර්යයක් පුතේ. පැය දෙකක් වීඩියෝ කළා, ඒක එඩිට් කරලා හරිද? YouTube එකට අප්ලෝඩ් කරා. එඩිට් කරන්නම් පැය කමාරක් දෙකක් යනවා. YouTube එකට අප්ලෝඩ් වෙන්න පැය කමාරක් දෙකක් යනවා. සමහරවිට ওই සිද්ධිය කරගෙන ඉන්න අතර ලයිට් ටයිම් එක තායි මුල ඉඳලා කරන්න. හැබැයි මේ සියල්ල අබාධක නොතකා වීඩියෝ 225ක් YouTube එකට දැම්මා. පුතා දන්නවද ඒක බලපු ළම පැය ගාන පැය 15000ක් බලලා තියෙනවා. watch hours 15000ක් තියෙනවා. පැහැදිලිද? එහෙම කළේ පුතේ සිග්නල් නැති දරුවන්ට. ලංකාවේ කිසිම ගුරුවරයෙක් තමන් උගන්වන ටියුෂන් ගුරුවරයෙක් තමන් උගන්වන පාඩම් ටික පිළිවෙලට දාන්නේ නැහැ. එහෙම දැවොත් එයාගේ පන්ති යන්න හැන ළමයි YouTube එකෙන් බලලා නිකන් ඉන්නේ. මම එහෙම හිතුවේ නෑ. හැබැයි මේ ග්‍රාමීය ප්‍රදේශවලට එද්දි පුතේ ඔබ දන්නවා අපේ ප්‍රදේශවල ග්‍රාමීය ප්‍රදේශ මම ඉන්න මේ ප්‍රදේශවල දරුවන්ට සිග්නල් නැහැ. අන්නේ දරුවන්ට සිග්නල් තියෙන තැනකට ඇවිල්ලා ඩවුන්ලෝඩ් කරගෙන ගිහිල්ලා බලන්න පුළුවන් විදිහට වීඩියෝ 225ක් පැය 450ක් උගන්වන ඉගෙනුම් කාලයක් සහිත වීඩියෝ දාලා තියෙනවා. ඒ අර දුප්පත් ගම්වල හුදකලා වෙච්ච දරුවන්ට කරපු පහසුකම්. මෙතන ඉන්නවනම් මගේ පුතාගේ යාළුවෙක් සිග්නල් නැතිකම නිසා පන්ති එන්නේ නැති. එයාට කියන්න මෙහෙම පහසුකමක් තියෙනවා. පිළිවෙලට වීඩියෝ ටික දානවා. ඒ වීඩියෝ ටික බලලා නෝට් එක ලියා ගත්තාම වැඩි ඉවරයි. පන්ති පටන් ගන්නකම් ඒ ක්‍රමය අනුගමනය කරා. අන්න සමීක්ෂණය කළා. ළමයි 100ක් ගත්තා. සිග්නල් තියන අය නැති අය වෙන් කළා. අවසානයේ උත්තරයක් කියනවා 140කට අන්තර්ජාල පහසුකම් නැහැ. අන්න සංඛ්‍යාතය. අන්න පුතේ ශ්‍රී ලංකා මහ බැංකුව හරි ජන ලේඛන සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුව හරි සමීක්ෂණ ආයතනයක් හරි ඉදිරිපත් කරන සත්‍ය සංඛ්‍යා ලේඛනය ඉදිරිපත් කළොත් පුතේ ඒක වැටෙන්නේ යථානුරූපී ප්‍රකාශන ගණයට. මම එක සංඛ්‍යා ලේඛනයක් උදාහරණ ලියමු. 20 වසරේ ආර්ථික වර්ධන අනුපාතය
ආර්ථික වර්ධන අනුපාතය ඍණ 3.6. 100ට ඍණ 3.6. පුතා දන්නවා මේ COVID-19 වසංගතයත් එක්ක අපේ රටේ ආර්ථිකය ප්‍රබල ලෙස කඩාවැටීමකට ලක් වෙමින් තියෙනවා. ඒ ප්‍රබල ලෙස කඩාවැටීමේ ප්‍රතිඵලය තමයි 2020 වසරේ ආර්ථික වර්ධන වේගයේ ඍණ. වර්ධනයේ ඍණ කියන්නේ හිතන්න ආපස්සට ගිහිල්ලා. රට ආපස්සට ගිහිල්ලා කොච්චර ගින්ද? 3.6. මේක පුතේ ශ්‍රී ලංකා මහ බැංකුව වාර්තාවේ තියෙන තත්ත්වය. එනම් මේ වගේ සංඛ්‍යා ලේඛනයක් ඉදිරිපත් කළ පුතේ ඒකත් යථානුරූපී ප්‍රකාශනය. ඊළඟ යථානුරූපී ප්‍රකාශන ගණයට වැටෙන ඊළඟ එක ලෝක සත්‍ය. මොකක්ද පුතේ ලෝක සත්‍යයක් කියන්නේ? අපි හැමෝම පොදුවේ පිළිගන්න දේවල්. කවුරුත් වාද කරන්නේ, කවුරුත් විවාදයට එන්නේ නැහැ. මුළු ලෝකෙම ඇත්තයි කියලා පිළිගත්ත දෙයක්. මේ උදාහරණ බලන්න. දුම්බීම පිළිකා ඇති කරයි. දුම්බීම පිළිකා ඇති කරයි. අපි දන්නවා සිගරට්ටුවක් තුල පිළිකාකාරක 45ක් අන්තර්ගතයි. ඉතින් පිළිකාකාරක 45 ශරීරයට දාගෙන එළියට දාන එක අනිවාර්යෙන් පිළිකා හැදෙනවා. දුම්බී පිළිකා ඇති කරයි. එහෙනම් මගේ පුතාට මම දුන්න ෂොක් ටෙක්නික් එකක්. මොකද්ද? විභාගෙදි කිව්වම යථානුරූපී ප්‍රකාශන වෙන් කරන්න කියලා. පුතා දැන් දන්නවා. යථානුරූපී ප්‍රකාශන ගණයට වැටෙන්නේ මෙන්න මේ තුන. මොකද්ද? විෂය කරුණක් නම් යථානුරූපී ප්‍රකාශන. සත්‍ය සංඛ්‍යා ලේඛනයක් නම් යථානුරූපී ප්‍රකාශන. ලෝක සත්‍යයක් නම් හිරු නැගෙනහිරින් පායා බටහිරින් බැසයයි. සියලු මේ උපදින සියලු සත්වයෝ මියැදෙති. නේද? COVID-19 වසංගතය මුළු ලෝකයේම ආර්ථිකය ආපස්සට ගෙන ගොස් ඇත. ලෝක සත්‍ය. අන්න පුතේ හැමෝම පිළිගන්න ලෝක සත්‍යයක් කිව්වොත් ඒත් යථානුරූපී ප්‍රකාශන. දැන් මම පුතා විෂය කරුණු කියන එක මෙන්න මේ තුන රතු පෑනෙන් ලියන්න. උදාහරණය සාමාන්‍ය පෑනෙන් ලියන්න. පේනව නේද? right. විෂය කරුණු සම්පත්තිගකම කේන්ද්‍රීය ආර්ථික ප්‍රශ්නයක්. සත්‍ය සංඛ්‍යා ලේඛන 2020 වසරේ ආර්ථික වර්ධන අනුපාතය ඍණ 3.6. ලෝක සත්‍ය දුම්බීම පිළිකා ඇති කරයි. එනම් පුතේ ඔන්න ඔය තුනට වැටෙනවා නම් යථානුරූපී ප්‍රකාශන. දැන් විභාගෙදි දෙන යථානුරූපී ප්‍රකාශන ටික අරගෙන හරිද? බලනවා. මේ තුනට වැටෙනවා නම් කිසිම විවාදයක් නැහැ. කෙලින්ම යථානුරූපී. එහෙනම් විෂය කරුණක්ද සත්‍ය සංඛ්‍යා ලේඛනයක්ද ලෝක සත්‍යයක්ද එය යථානුරූපී ප්‍රකාශනයකි. මොකද විෂය කරුණක්ද සත්‍ය සංඛ්‍යා ලේඛනයක්ද ලෝක සත්‍යයක්ද යථානුරූපී ප්‍රකාශනය. මේ පොත් මෙතන කොට මේ අර්ථය ගන්න පුතේ චුට්ටක්. යථාව කියන්නේ මොකද්ද? යථා කියන්නේ
යථාර්ථය යථාව කියන්නේ මේ ඇත්ත කියන අදහස නේද? අපිට බලන්න බුදුන් වහන්සේ යථාර්ථය අවබෝධ කරගන්නාලාදී යථාර්ථය කියන්නේ පුතේ ඇත්ත తත්වය කියන. යථාව කියන්නේ යථාවබෝධය නේද? යථාව කියන්නේ මේ ඇත්ත සත්‍ය කියන අදහස. හරිද? right. හොඳයි පුතේ. එහෙනම් ලස්සන මාතෘකාව ලියන්න ඊළඟ අභිමතානුරූපී ප්‍රකාශන. අභිමතානුරූපී ප්‍රකාශන. ආරයි පැහැදිලි නේ. හොඳයි පුතේ. විෂය කරුණු සම්පත් හිගකම කේන්ද්‍රීය ආර්ථික ප්‍රශ්නය. පැහැදිලි නැතර උදාගෙන ලියාගන්න පුතේ. විෂය කරුණු මේ කැලරත් පෑනෙන් සම්පත් හිගකම කේන්ද්‍රීය ආර්ථික ප්‍රශ්නය. සම්පත් හිගකම කේන්ද්‍රීය ආර්ථික ප්‍රශ්නය. දෙවෙනි උදාහරණ දෙවෙනි ශේෂ්ත්‍රය සත්‍ය සංඛ්‍යා ලේඛන. දෙවෙනි එක සත්‍ය සංඛ්‍යා ලේඛන. මොකක්ද පුතේ? 2020 වසරේ ආර්ථික වර්ධන අනුපාතය 3.6කි. ඍණ 3.6කි. ලෝක සත්‍ය දුම්බීම පිළිකා ඇති කරයි. ලියාගන්න බැරි වෙච්ච පුතා ලියාගන්න හොඳනේ. විෂය කරුණු සම්පත්තිකකම කේන්ද්‍රීය ආර්ථික ප්‍රශ්නයයි. සත්‍ය සංඛ්‍යා ලේඛන 2020 වසරේ ආර්ථික වර්ධන අනුපාතය ඍණ 3.6යි. ලෝක සත්‍ය දුම්බීම පිළිකා ඇති කරයි. හරිද? right. හොඳයි. ලියන්න දිලසන මාතෘකාව අභිමතානුරූපී ප්‍රකාශන. ලස්සනට අභිමතානුරූපී ප්‍රකාශන. අභිමතානුරූපී ප්‍රකාශන. ලස්සන මාතෘකාව ලියන්න. අභිමතානුරූපී ප්‍රකාශන. මට මෙසේජ් කරන්න ඕන ළමයි අභිමතය කියන්නේ මොකක්ද? මට සමාන වචනේ වань. මොකද්ද? සිංහල. අභිමතය කියන්නේ මොකක්ද? මෙසේජ් ඕන මට. right. මේ බලන්න හොඳ. බොහොම හොඳ දරුවෝ ටිකක් ඉන්නේ. මම දැක්ක වචන කීපයක්.
මේ දරුවෙක් දැනක තමන්ගේ මතය බොහොමයි. අදහස කැමැත්ත. මේ අභිමතය කියන්නේ තමන්ගේ අදහස, තමන්ගේ කැමැත්ත, නේ? තමන්ගේ අභිරුචිය. ඒවා. මෙන්න පුතේ නිර්වචනය. හරිද? right. ඔය ස්ක්‍රීන් එක ෂෙයා කරන එක නවත්තන්න පුතා. ඉෂාරා ස්ක්‍රීන් එක ෂෙයා කරන එක නවත්තන්න. හරිද? right වෙන්නේ. අභිමතානුරූපී ප්‍රකාශන යනු යම් දෙයක පැවතිය යුත්තේ කෙසේද? නිර්වචනය. යම් දෙයක් පැවතිය යුත්තේ කෙසේද? සිදුවිය යුත්තේ කෙසේද? යන්න පිළිබඳව පුද්ගලයානුබද්ධව සිදු කරන ප්‍රකාශන වේ. මොකද්ද පුතේ අභිමතානුරූපී ප්‍රකාශනයක් කියන්නේ? මෙන්න යම් දෙයක හොඳට බලන්න බෝඩේ දිහා. යම් දෙයක් පැවතිය යුත්තේ කෙසේද? සිදුවිය යුත්තේ කෙසේද? යන්න පිළිබඳව පුද්ගලයානුබද්ධව සිදු කරන ප්‍රකාශනය. ආයන නිර්වචනය කියන්නේ මොකක්ද? යම් දෙයක හොඳට බලගන්න. යම් දෙයක් පැවතිය යුත්තේ කෙසේද? යමක් තියෙන්න ඕන කොහොමද? සිදුවිය යුත්තේ කෙසේද? යන්න පිළිබඳව පුද්ගලයානුබද්ධව. අන්න පුතේ රතු පෑනෙන් ලියන වචන. කලින් එක මොකක්ද? යථානුරූපී මොකක්ද? විෂයානුබද්ධ. යථානුරූපී මොකක්ද? විෂයානුබද්ධ. මේක පුද්ගලයානුබද්ධ. ඔන්න වෙනස. යථානුරූපී ප්‍රකාශන විෂයානුබද්ධ. අභිමතානුරූපී ප්‍රකාශන පුද්ගලයානුබද්ධ. පුද්ගලයානුබද්ධව සිදු කරන ප්‍රකාශන වේ. ලස්සන නිර්වචනය. පේනව නේද පුතේ? පේන නැත්නම් කියවන්න. right ලස්සන නිර්වචනය. පේනව නේද? පේන නැත්නම් කියවන්න පුතේ. හරි නේද? right. නිර්වචනය පුතේ යම් අභිමතානුරූපී ප්‍රකාශන යනු යම් දෙයක පැවතිය යුත්තේ යම් දෙයක් පැවතිය යුත්තේ කෙසේද? සිදුවිය යුත්තේ කෙසේද යන්න පිළිබඳව පුද්ගලයානුබද්ධව සිදු කරන ප්‍රකාශන වේ. කෙලින්ම මම සරල වචනයක් කියනවා. පුද්ගලයානුබද්ධව කියන්නේ මේකයි පුතේ. පෞද්ගලික අදහස් කියන එක. අභිමතය කියන්නේ මොකක්ද? අදහස. නේද? අභිමත අනුරූපී. තමන්ගේ පෞද්ගලික අදහස්. එහෙනම් පුතේ මෙන්න මෙහෙම මතක තියාගන්නකො. මෙහෙම මතක තියාගන්න. යම් කිසි දෙයක් පිළිබඳව පුද්ගලයෙක් තමන්ගේ පෞද්ගලික අදහස් ඉදිරිපත් කළොත් ඒවා අභිමතානුරූපී ප්‍රකාශන. එනවා රටේ වෙන දේවල් පිළිබඳව
ආර්ථිකයේ වෙන දේවල් පිළිබඳව පුද්ගලයා තමන්ගේ පෞද්ගලික අදහස් ඉදිරිපත් කළොත් අන්න ඒකට කියනවා පුතේ නමක් අභිමත අනුරූපී ප්‍රකාශන, අභිමතානුරූපී ප්‍රකාශන. පෞද්ගලික අදහස්. හරිද? එහෙනම් පුතාට වෙන් කරගන්න තියෙන්නේ දෙකයි. විෂය කරුණු නම් යථානුරූපී. කවුරු හරි ආර්ථික විද්‍යාඥයෙක් ඉදිරිපත් කරපු විෂය කරුණක් නම් යථානුරූපී. කොහේ මිනිහෙක්ගේ පෞද්ගලික අදහසක් නම් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක්ගේ පෞද්ගලික අදහසක්. කොහේ හරි සංවිධානයක අදහසක්. නේද? විවිධ පුද්ගලයන්ගේ අදහස් නම් අභිමතානුරූපී ප්‍රකාශන. අදහස් රුල කරලා යන්නේ අභිමතානුරූපී ප්‍රකාශන තුල අභිමතානුරූපී ප්‍රකාශන තුල අභිමතානුරූපී ප්‍රකාශන තුල අභිමතානුරූපී ප්‍රකාශන තුල ඉදිරිපත් වන්නේ අභිමතානුරූපී ප්‍රකාශන තුල ඉදිරිපත් වන්නේ right I can agree මේක ලිව්වා ඊට පස්සේ ලියන්න යටි අභිමතානුරූපී ප්‍රකාශන තුල ඉදිරිපත් වන්නේ අභිමතානුරූපී ප්‍රකාශන තුල ඉදිරිපත් වන්නේ අභිමතානුරූපී ප්‍රකාශන තුල ඉදිරිපත් වන්නේ පුද්ගලයන්ගේ අභිමතානුරූපී ප්‍රකාශන තුල ඉදිරිපත් වන්නේ පුද්ගලයන්ගේ පෞද්ගලික අදහස්ය අභිමතානුරූපී ප්‍රකාශන තුල ඉදිරිපත් වන්නේ පුද්ගලයන්ගේ පෞද්ගලික අදහස්ය. අභිමතානුරූපී ප්‍රකාශන තුල ඉදිරිපත් වන්නේ පුද්ගලයන්ගේ පෞද්ගලික අදහස්ය. පෞද්ගලික අදහස්. තේරුණාද? අභිමතානුරූපී ප්‍රකාශන තුල ඉදිරිපත් වන්නේ පුද්ගලයන්ගේ පෞද්ගලික අදහස්ය. පුද්ගලික අදහස්. මගේ පෞද්ගලික අදහස්. තේරුණාද? right. ඔන්න මම උදාහරණ දෙන්න. और उदाहरण लंकाव ණය ගැනීම සීමා කළ යුතුය. මොකද පළවෙනි ලංකාව ණය ගැනීම සීමා කළ යුතුය. මොකද කලින් වාක්‍යය අභිමතානුරූපී ප්‍රකාශන තුළ ඉදිරිපත් වන්නේ පුද්ගලයන්ගේ පෞද්ගලික අදහස්ය. අභිමතානුරූපී ප්‍රකාශන තුල ඉදිරිපත් වන්නේ පුද්ගලයන්ගේ පෞද්ගලික අදහස්ය. මෙන්න උදාහරණ. ලංකාව ණය ගැනීම සීමා කළ යුතුයි. අදහස. මේ කොහෙවත් තියෙන විෂය කරුණක් නෙවෙයි, සංඛ්‍යා ලේඛනයක් නෙවෙයි. මෙයා කියනවා ශ්‍රී ලංකාව ණය ගැනීම සීමා කළ යුතුයි. අදහස. ඊළඟ තව කියනවා පුතේ ආනයන සීමා ලිහිල් කිරීමට රජය කටයුතු කළ යුතුය. රජය කටයුතු කළ යුතුය. තව එක ආනයන සීමා ලිහිල් කිරීමට රජය කටයුතු කළ යුතුය. තවත් එක පුද්ගලයන්ගේ පෞද්ගලික අදහස්.
මම තව එකක් ලියනවා වැදගත් එකක් නේද? රජය ගුරුවරුන්ගේ වැටුප් ගැටලුව වහා විසඳිය යුතුය. මොකද්ද? රජය ගුරුවරුන්ගේ වැටුප් ගැටලුව වහා විසඳිය යුතුය. අන්න තව එකක්. ඒක අනිවාර්ය කරන්න ඕන දෙයක් හොඳේ. රජය ගුරුවරුන්ගේ වැටුප් ගැටලුව වහා විසඳිය යුතුය. පුද්ගලික අදහස්. විෂය කරුණක්වත් සංඛ්‍යා ලේඛනයක් මොකක්වත් නෙමෙයි. මේවා විෂය කරුණුද සංඛ්‍යා ලේඛනද නෑ, මේවා මිනිස්සුන්ගේ පුද්ගලික අදහස් පුතේ. තේරුම් ගන්න. තව එකක් කියන්න. සම්පත් තව එකක් කියනවා. සම්පත් බෙදී යාම අසාධාරණයි. සම්පත් බෙදී යාම අසාධාරණයි. සම්පත් බෙදී යාම අසාධාරණ වේ. හරියට ඒකයි. සම්පත් බෙදී යාම අසාධාරණ වේ. මේ බලන්න පුද්ගලික අදහස්. ලංකාව ණය ගැනීම සීමා කළ යුතුය. පඩේ හරි මම මෙන්න ලියපුවා මොකද්ද? ලංකාව ණය ගැනීම සීමා කළ යුතුය. ආනයන සීමා ලිහිල් කිරීමට රජය කටයුතු කළ යුතුය. රජයේ ගුරුවරුන්ගේ වැටුප් ගැටලු වසා විසඳිය යුතුය. සම්පත් බෙදී යාම අසාධාරණ වේ. ලියමු පුතේ. උදාහරණ ලියමු. මම බෝඩ් එකේ ලියුවා. ලියමු උනාට කමක් නැහැ. ලියන්න. උදාහරණ අංක 1. ලංකාව ණය ගැනීම සීමා කළ යුතුය. අංක 1. ලංකාව ණය ගැනීම සීමා කළ යුතුය. ලංකාව ණය ගැනීම සීමා කළ යුතුය. ලංකාව ණය ගැනීම සීමා කළ යුතුය. ඔන්න පළවෙනි. ලංකාව ණය ගැනීම සීමා කළ යුතුය. අදහස. ඒ මනුස්සයා තමන්ගේ අදහස කියන මේ ලංකාව ගන්න ණය ප්‍රමාණය වැඩිනේ. මෙහෙම ගියොත් රට අගාධයට යන්නේ. එහෙම බලලා කියනවා මේ ලංකාව ගන්න ණය සීමා කළ යුතුයි. අදහසක්. දෙවෙනි එක ලියන්න. ආනයන සීමා ආනයන සීමා ආනයන සීමා ලිහිල් කිරීමට ආනයන සීමා ලිහිල් කිරීමට ආනයන සීමා ලිහිල් කිරීමට රජය කටයුතු කළ යුතුය. ආනයන සීමා ලිහිල් කිරීමට රජය කටයුතු කළ යුතුය. රජය ආනයන සීමා ලිහිල් කිරීමට කටයුතු කළ යුතුය. අදහස්. රජය ආනයන සීමා ලිහිල් කිරීමට කටයුතු කළ යුතුය. අදහස්. ඊළඟ එක. රජය ගුරුවරුන්ගේ වැටුප් ගැටලුව රජය ගුරුවරුන්ගේ වැටුප් ගැටලුව රජයේ ගුරුවරුන්ගේ වැටුප් ගැටලුව වහා විසඳිය යුතුය.
රජයේ ගුරුවරුන්ගේ වැටුප් ගැටලුව වහා විසඳිය යුතුය. හරිද? රජයේ ගුරුවරුන්ගේ වැටුප් ගැටලුව වහා විසඳිය යුතුය. right. හොඳට බලන්න. රජයේ ගුරුවරුන්ගේ වැටුප් ගැටලුව වහා විසඳිය යුතුය. අදහසක්. දැන් මගේ අදහසක් නෙවෙයි අදහසක්. ඊළඟ සම්පත් බෙදී යාම අසාධාරණ වේ. 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 මිනිස්සෙක් බලන මෙහෙම සම්පත් බෙදී යාම අසාධාරණ වේ. එයා සමාජයට ගිහින් බලන සමහර අය කෝටිපතියෝ. සමහර අය කෝටිපතියෝ. සමහර අය දුප්පත්. එයා බලන මෙහෙම සමහර අය කෝටිපතියෝ. සමහර අය දුප්පත්. එහෙම බලලා මෙයා කියනවා මේ සමාජයේ සම්පත් බෙදලා ගිය ආකාරය හරිනේ අසාධාරණයි කියලා කියනවා. මේ සමාජ සම්පත් බෙදලා ගින් තියෙන හැටි අසාධාරණයි. කවුද කියන්නේ? අනුපුද්ගලයා කියන්නේ. අදහස්. මේ මොනවද පුතේ ඔක්කොම අදහස්. දැන් මම පුතාට පුංචි ටෙක්නික් එකක් දෙනවා. අභිමතානුරූපී ප්‍රකාශන අඳුන ගන්න. ඒ ටෙක්නික් එක තමයි මෙන්න මේක. හොඳට බලන්න. පුතේ මම කිව්වා අභිමතානුරූපී ප්‍රකාශන කියන්නේ පුද්ගලයන්ගේ අදහස්. අභිමතානුරූපී ප්‍රකාශන කියන්නේ පුද්ගලයන්ගේ අදහස්. ideas. මේ අදහස් දක්වද්දී අපේ භාෂාවෙන් පොඩි chance එකක් දීලා තියෙනවා අපිට. අදහස් දක්වද්දී අපේ භාෂාවෙන් පොඩි chance එකක් දීලා තියෙනවා. අදහස් දක්වද්දී ගොඩක් අය වාක්‍ය අවසන් කරන්නේ. ගොඩක් අය වාක්‍ය අවසන් කරන්නේ. ගොඩක් වාක්‍ය අවසන් කරන්නේ මේ බලන අගට තියෙන වචනේ මොකක්ද? යුතුය. එහෙනම් පුතේ අභිමතානුරූපී ප්‍රකාශන ගොඩක් 80%ක් විතර අවසන් කරන්නේ යුතුය යුතුය ඇත වගේ වාක්‍යවලින්. අන්න කතාව. යුතුය යුතුය ඇත වගේ වාක්‍යවලින්. මම මේව කියන්නම්කෝ ඔයාලට ඊටත් වඩා හොඳට තේරෙයි. පුතාලා ඉස්කෝලේ විදුහල්පතිතුමා උදෑසන රැස්වීම අමතනවනේ. මිනිහා උදේ රැස්වීම අමතන. දැන් මතක් කරනවා. දෙවන රැස්වීම මෙහෙවන අක්කා හෝ අයියා ඉන්නවනේ පුතා වෙන්නත් පුළුවන්. එයා කියන මොකක්ද? එන වර්ණනාවක් කරනවනේ. නේද? ප්‍රින්සිපල්ට කතා කරන්න එන වර්ණනාවක් කරනවා. කොහොමද කියන්නේ? දහසක් පියුම් විකසිත වන මේ හිමිදිරි උදෑසන අප විද්‍යාලයේ මහා නියමුවා මහා නායකයා මහා ගෝත්‍රිකයා යාත්‍රිකයා අපේ පාසලේ පදවන්න නේද මහා රුක්ෂය වන අප විද්‍යාලයේ ගරු විදුහල්පතිතුමාට ඔබ හමුවේ අදහස් පළ කිරීමට ආරාධනා කරනවා. අන්න පුතා අපුඩි ගහනවා. මිනිහා එනවා ගන්න මයික් එක. හරිද? මයික් එක ගන්න. මේ කතාව කියන්නේ. සියලු ළමුන් 7:20 වන විට පාසලට පැමිණිය යුතුයි. පාසල් නිල ඇඳුම හරියට ඇඳගෙන ආ යුතුයි. හොණ්ඩය කොටට කපා තිබිය යුතුයි. නියපොතු පාට නොකළ යුතුයි. වේලාවට කලින් පැනලා නොයා යුතුයි. තව කියනවා අනවශ්‍ය ප්‍රේම සම්බන්ධතා නොපවත්වා ගත යුතුයි. අවශ්‍යම නැකක් කමක් නැහැ. අනවශ්‍ය ප්‍රේම සම්බන්ධතා පවත්වා නොගත යුතුයි. ගොඩක් වාක්‍ය අවසන් කරන්න යුතුය වල. පැහැදිලිද? මේ සැර ඉස්කෝලේ ගියාම ඔබ බලන්න ඕනේ. විදුහල්පතිතුමා අදහස් දක්වනකොට අභිමතානුරූපී ප්‍රකාශන නේද කියන්නේ කියලා හොඳට බලන්න.
අදහස් වල ලංකාවේ අපි සිංහල භාෂාව යුතුය කියලා අවසන් කරා. සජිත් ප්‍රේමදාස මහත්තයා පාර්ලිමේන්තුවේ හරි කොහෙද කතා කරන වෙලාවට බලන්න. අදහස් දක්වන්නේ මිනිහා ගොඩක් ඒවා ගන්න යුතුයි. මේ ආණ්ඩුව රසායනික පොහොර ආනයනය කළ යුතුයි. මේ තේගොයින්ගේ ගැටලුවට වහා විසඳුම් ලබා දිය යුතුයි. එහෙම කියලා. එහෙනම් පුතේ අභිමතානුරූපී ප්‍රකාශන ගොඩක් අග යුතුය කියලා තියෙනවා. හැබැයි යුතුය කියලා අගට නොයෙදෙන අභිමතානුරූපී ප්‍රකාශන ඕන තරම් තියෙනවා. ගොඩක් අභිමතානුරූපී ප්‍රකාශන ඉවර වෙන්නේ යුතුය කියලා. හැබැයි වරද ගන්න එපා. යුතුය කියලා අගට නැති අභිමතානුරූපී ප්‍රකාශනක් තියෙනවා මේ සම්පත් විද්‍යාව අසාධාරණ. හරිද? තේ පොහොර ආනයනය රසායනික පොහොර ආනයනය කළ යුතු බව විපක්ෂය පෙන්වා දෙයි. යුතුය කියලා නෑ හැබැයි අභිමතානුරූපී. එහෙනම් පුංචි chance එකක් වුණ දුන්නු මොකද? ගොඩක් අභිමතානුරූපී ප්‍රකාශන අවසන් වෙන්නේ යුතුය කියලා. හැබැයි යුතුය කියලා නැති අභිමතානුරූපී ප්‍රකාශන තියෙනවා. එහෙනම් දැන් පුතේ අපි විභාග ප්‍රශ්නයකට දෙකකට ගිහින් බලමු. ඇයි මේ යන්නේ විභාගෙට? අපේ අරමුණු විභාගය. අපිට වෙනම අරමුණු නැහැ. පැහැදිලිද? විභාගය. මගේ අරමුණු තමයි මේ පන්තියේ ළමයි ගොඩක් ගොඩ ගහ ගන්න එක නෙමෙයි. එහෙනම් මම සතියට දවසක් පන්තිය කරලා මතක තියාගන්න. ළමයි ගොඩක් ඕන නම් මම කරන්නේ මොකක්ද? සතියට දවසක් පන්තිය කරලා ඔය යාළුවෝ ගුරුවරු ටිකක් හිතවත් කරගෙන සම්බන්ධතාවය ඇති කරගන්න. මට ඒක ඕනේ. මම කිසිම ගුරුවරයෙක් එක්ක සම්බන්ධතාවක් නැහැ. මම මගේ විශ්ය සාදීනව කරා. සතියට දවස් දෙකක් කරන්න එකයි. දරුවෝ කම්මේ දරුවෝ ඇල්ල යනවා දවස් දෙකක් කරා. එහෙම ප්‍රශ්නයක් නෑ. මට ඕන උගන්නන්න. මට ඕන ප්‍රතිඵල දාන්න. මට ඕන ලබන අවුරුද්දේත් අර වගේ ප්‍රතිඵල සීට් එකක් ස්ක්‍රීන් එකට දාන්න. පැහැදිලිද? right. එතනයි පුතේ පැවැත්ම තියෙන්නේ. හරිද? අකුරු ඇස්සට කීසරේ ආවා ගුරුවරයෙක් මේ ගුරු කට්ටියක් ගෙනල්ලා වාඩි කළා. ළමයි 60 70ක් වාඩි කළා. ඔබේ අක්කගෙන් එයගෙන් අහන්න දන්නවා චරිතේ. ළමයි 60 70ක් වාඩි කළා. බලහත්කාරයෙන් ළමයි ගිහිල්ලා හොඳයි හොඳයි කියලා. එක ළමයෙක් විශ්වවිද්‍යාලෙ ගියා. ආසාවකට එක ළමයෙක් එයාගෙන් විශ්වවිද්‍යාලෙ ගියේ. පැවැත්මක් නැහැ. ප්‍රතිඵල මතයි පැවැත්ම තියෙන්නේ. මගේ ටාගට් එක ප්‍රතිඵල මේ ඔලුගෙඩි සංඛ්‍යාව නෙමෙයි. හරිද? රයිට්. එතකොට උදේ අපි යන් විභාග ප්‍රශ්න. මම ගන්නවා 2019. කරමු. ගන්න පුතාගේ රිවිෂන් ටියුට් එක. රිවිෂන් ටියුට් එක ගන්න. රිවිෂන් ටියුට් එක ගන්න. එන්න පුතේ 40 පිටුව 6 ප්‍රශ්නේ. රිවිෂන් ටියුට් එක ගන්න. 40 පිටුව 6 ප්‍රශ්නේ. 2019. මම දර ස්ක්‍රීන් එක ෂෙයා කරන්නම්. right message එවන්න ඕන පටපට කාලා. හරි. message එවන්න ඕන පටපට කාලා. ඒ ගන්න පුතේ ඔළුවට වැටුණා ටක් ගාලා message එක එනවා. රිවිෂන් ටියුට් එක 40 පිටුව 2006 වෙනි ප්‍රශ්න. ඔය ටියුට් එක හම්බෙච්ච නැති දරුවා කරුණාකරලා දැන් මැසේජ් එක දාන්න. දැන් මැසේජ් එක දාන්න. දින දෙකක් ඇතුළත ටියුට් එවනවා. ආව්. මොකද්ද පුතේ? කෙලීම අල්ලගන්න පුළුවන් මොකද්ද? උත්තරේ නිවාස හිමියන්ගේ අය කරන ගෙවල් කුලී රජය විසින් පාලනය කළ යුතුය. නිවාස හිමියන්ගේ ණය කරන ගෙවල් කුලී රජය විසින් පාලනය කළ යුතුය. අන්න පුතේ පුද්ගලිකයේ අදහසක්. උත්තරය 4. ඒතර බලන්න එයා කියනවා මෙහිම. මොකද්ද කියන්නේ? මේ එයා බලමු මේ ගෙවල් කුලී අය කරනවා වැඩි. දැන් මත් පුතේ ගෙදරක කුලියට ඉන්න දුප්පත් මිනිස්සෙක් නෝ.
ගෙදර කුලියට ඉන්න දුප්පත් මිනිස්සු. මේ දුප්පත් මිනිස්සුන්ට පුතේ ගෙවල් කුලිය ගෙවා ගන්න බෑ. ඒ නිසා මේ මිනිස්සයා කියනවා ගෙවල් කුලිය අඩු කළ යුතුය. බලන්න ස්ක්‍රීන් එක මම දැක්කා. සියලු දරුවෝ නිවැරදි පිළිතුරු එවුවා. බලන්න අක යුතුය කියලා තියෙනව නේද? ආව් අපි දැන් ටෙක්නික් හරියට බලලා ගන්න පුතේ. හොඳයි. යන් ඊළඟ. ඊට පස්සේ එන්න පුතේ ටියුට් එක නැති දූ ඉක්මනට මැසේජ් එකක් දාන්න ඕන ලබන සතියෙම ගන්න. ඊට පස්සේ 42 පිටුව 2013 42 පිටුව 2013 42 පිටුව 18 වෙනි ප්‍රශ්න 42 පිටුව 18 ප්‍රශ්න 42 පිටුව 18 ප්‍රශ්න මම ස්ක්‍රීන් එක ෂෙයා කරන්න. Right. බලමු දෙවදේ 2013 උත්තරය යමු. හොඳයි. යන්න. මොකද උදේ උත්තරේ? බලන්න මේ කියන දේ. බලන්න කියන දේ. 2013 පාසනාන්තය අතරින් අභිමතාන් රූපී ප්‍රකාශනයක් වනුයේ කවරක්ද? 1. ආර්ථික විද්‍යාඥයෝ ස්වභාවික සම්පත් ප්‍රතිස්ථාපනය කළ හැකි හා ප්‍රතිස්ථාපනය කළ නොහැකි වශයෙන් ආර්ථික විද්‍යාඥයෝ ස්වාභාවික සම්පත් ප්‍රතිස්ථාපනය කළ හැකි හා ප්‍රතිස්ථාපනය කළ නොහැකි වශයෙන් වර්ග කරති. මොකද්ද පුතේ? විෂය කරුණක්. විෂය කරුණක්. නේද? පුතා එහෙම වර්ග කළා නේද? ඔව් විෂය කරුණක්. දෙවෙනි එක පරිසරය හිග සම්පතකට උදාහරණ වේ. විෂය කරුණක් පුතේ. තේරෙනව නේද? විෂය කරුණක්. ඊළඟ සීමිත උවමනා සපුරාලීම සඳහා ආර්ථිකයක් සතු ඇත්තේ සීමිත සම්පත් ප්‍රමාණයකි. විෂය කරුණක්. එහෙනම් 1 2 3 තුනම විෂය කරුණක්. 1 2 3 තුනම විෂය කරුණක්. 1 2 3 තුනම විෂය කරුණක්. 4 වර්තමානයේ ශ්‍රී ලංකාවේ උද්දමන අනුපාතිකයේ අංක 1 සංඛ්‍යාවකි. ඔව් අංක 1 කියන්නේ 10ට අඩු කියන එක. 10ට අඩු කියන. හතරවෙනි එක මොකක්ද උදේ? සංඛ්‍යා ලේඛනයක්. ලියන්න සංඛ්‍යා ලේඛනයක්. මොකද තේරෙන උත්තරේ? සම්පත් බෙදී යාම අසාධාරණයි. එයා කියනවා මේ පරිසරය දිහා බලලා සම්පත් බෙදී යාම අසාධාරණයි. හරිද? right. දැන් මම පුතේ ගන්නවා සංකීර්ණ ප්‍රකාශන ටික. මොකද මම ගන්නේ? සංකීර්ණ ප්‍රකාශන ටිකක් ගන්න. මට පුළුවන් සරල මේ වගේ පොඩි පොඩි වාක්‍ය 100ක් විතර දීලා පොඩි පොඩි වාක්‍ය 10ක් විතර දීලා 10න් 10ම හරි ගියාම පුතාට හොඳ දරුවෙක් කියන්න පුළුවන්. වැඩක් නැහැ පුතේ. වැඩක් නැහැ. අපි ගැඹුරු දේ ඉගෙන ගන්න. විශ්වවිද්‍යාලයට ගන්න පුතේ හැමෝම දන්න දේවල් වලින් නෙමෙයි. අන්න ඒක තේරුම් ගන්න පුතේ. ගොඩක් දරුවෝ තේරුම් ගන්න නැති දේ. අර සරල බොළඳ දේ උගන්වන තැනට යොමු වෙනවා. සංකීර්ණ දේ උගන්න ගන්නේ. හැමෝම දන්න දේවල් විභාගෙට අහන්නේ. හැමෝම දන්න නම් පුතේ හැමෝම උත්තර ලියනවා.
හැමෝම විශ්වවිද්‍යාලයක්. හැබැයි හැමෝම දන්න දේ නෙවෙයි. ගැඹුරු හැමෝම නොදන්න දෙයක් ඉගෙන ගන්න ඕනේ. ඒක තමයි විශ්වවිද්‍යාලයාගේ මාවත. මම උතර ගන්නවා දැන් සංකීර්ණ ප්‍රකාශන ටිකක්. හැබැයි වැරදුනාට මානසික වැද වැටෙන්නේ නැහැ. හරිද? වැරදුනාට මානසිකව වැටෙන්නේ නැහැ. අපි එනවා පුතේ ටියුට් එක ගන්න. ටියුට් එක ගන්න. එන්න පුතේ අභිමතානුරූපී ප්‍රකාශන යථානුරූපී ප්‍රකාශන ටිකක් අඳුර ගන්න. 16 වෙනි පිටුවේ 16 වෙනි පිටුවේ තුනේ එක ප්‍රශ්නය. 16 පිටුව තුනේ එක. රිවිෂන් ටියුට් එක 16 පිටුව තුන්වෙනි ප්‍රශ්නේ පිටුව 16 තුන්වෙනි ප්‍රශ්නේ රෝමන් අංක 1 කරමු. යථානුරූපීද අභිමතානුරූපීද කියලා ලියන්න. සංකීර්ණයි හොදේ. වැරදුනට කවක් නැහැ ඉතින්. ඔය ටියුට් එක නැතරුවා මෙන්න ඔය ස්ක්‍රීන් එක ෂෙයා කරනවා. මේ සතියේම ටියුට් එක ලබා ගන්න කටයුතු කරන්න. රයිට්. හොඳයි. ලියමු. දැන් අපිට බලන්න ඕන මේ උගන්වද්දී අපි සැලසුමක් අපි ගාව තියෙන්න ඕන. ඒ සැලසුම තමයි මේ ටියුට් එක ගහලා අභ්‍යාස ටික හදාගෙන ඔක්කොම කරගෙන ඉන්නේ. ඒ සැලසුම අපි ගාව තියෙනවා. හොද්දට කියවලා ලියන්න. වැරදුනාට කමක් නැහැ හැබැයි හොදේ සංකීර්ණ ප්‍රකාශන ටිකක් තියෙනවා. හොඳයි දරුවෝ උත්තරත් එවනවා. හොඳයි.
ඉක්මන් කරලා ලියමු. හරි. සාකච්ඡා කරමු. පළවෙනි එක අහනවා. ආර්ථිකයක් සංවර්ධන මාවත කරා මෙහෙයවීමේදී යහපාලනය පූර්ව කොන්දේසියක් බව ආර්ථික විද්‍යාඥයෝ පෙන්වා දෙති. මොකද්ද ප්‍රකාශනය? යථානුරූපීද අභිමතානුරූපීද? මොකද ආයේ ආර්ථිකය සංවර්ධනය කරා මෙහෙයවීමේදී යහපාලනය පූර්ව කොන්දේසියක් බව ආර්ථික විද්‍යාඥයෝ පෙන්වා දෙති. පොතේ යහපාලනය කියන්නේ විශේෂ කරුණක්. යහපත් පාලන රටාවක් කියන එක. ඉරි අඳින්න පුතේ මෙන්න මේ වචනයට. ආර්ථික විද්‍යාඥයෝ මේක පෙන්වලා දීලා තියෙන්නේ කවුද? ආර්ථික විද්‍යාඥයෝ. මගේ පුතේ ආර්ථික විද්‍යාඥයෝ පෙන්වලා දෙන්නේ මොනවද? විෂය කරුණු. නේද? ආර්ථික විද්‍යාඥයෝ පෙන්වලා දෙන්නේ මොනවද පුතේ? විෂය කරුණු. අන්න පළවෙනි එක ලියන්න පුතේ යථානුරූපී ප්‍රකාශනයකි. ඉරි අඳින්න කොතනද? ආර්ථික විද්‍යාඥයෝ කියන තැන ඉරි අඳින්න. ඉරි අඳින්න පුතේ ආර්ථික විද්‍යාඥයෝ කියන වචනේ ළඟ. මොකද ඉරි අඳින්නේ? ආර්ථික විද්‍යාඥයෝ කියන වචනේ ළඟ ඉරි අඳින්න. හරිද? ආර්ථික විද්‍යාඥයෝ කියන තැන වචනේ ඉරි අඳින්න. right. හරි නේද? right. එතන කියන්න පුතේ චූටි වාක්‍යයක් කියන්නේ චූටියට ආර්ථික විද්‍යාඥයෝ විෂය කරුණු ඉදිරිපත් කරයි. ආර්ථික විද්‍යාඥයෝ විෂය කරුණු ඉදිරිපත් කරයි. ඇත්ත නේද? ආර්ථික විද්‍යාඥයෝ ඉදිරිපත් කරන්නේ මොනවද පුතේ? විෂය කරුණු. නේ? right. එහෙනම් ඔන්න පළවෙනි එක මොකක්ද ලිව්වේ? යථානුරූපී ප්‍රකාශනයකි ආර්ථික විද්‍යාඥයෝ පෙන්නලා දෙන්නේ. නේද? ආර්ථික විද්‍යාඥයෝ පෙන්නලා දෙන්නේ මොනවද? විෂය කරුණු. එතන ලිව්ව මොකද්ද? ආර්ථික විද්‍යාඥයෝ විෂය කරුණු පෙන්වා දෙති. ප්‍රමණංග 2. උසස් පෙළ සමත් වන සෑම ශිෂ්‍යයෙකුටම විශ්වවිද්‍යාල අධ්‍යාපනය නොමිලේ ලබා යුතු බව අවධාරණය කරයි. නොමිලේ ලබා දී යුතු බව අවධාරණය කරයි. මොකද්ද පුතේ ප්‍රකාශය? මොකද්ද ප්‍රකාශය? මොකද්ද ප්‍රකාශය? අර දැන් දරුවෝ හොඳයි. මෙතන දරුවෝ ටික හොඳයි අතරම. මොකද්ද ප්‍රකාශය? ඉරක් අඳින්නේ යුතු බව. යුතු බව කියන තැන ඉරක් අඳින්න. මොකද්ද පුතේ ප්‍රකාශනේ? අභිමතානුරූපී. එක පෙළට දරුවෝ මෙසේජ් කරනවා හොඳයි. අභිමතානුරූපී. පුතා දාන මෙසේජ් everyone දාන්න. හැමෝටම බලන්න පුළුවන් විදිහට දාන්න. හොඳයි නේද එතකොට? යුතු බව. අන්න අභිමතානුරූපී. මේ බලන්න උතන. උසස් පෙළ සමත් වන සෑම ශිෂ්‍යයෙකුටම නොමිලේ ලබා දී උසස් විශ්වවිද්‍යාල අධ්‍යාපනයේ නොමිලේ ලබා දිය යුතු බව අවධාරණය කරයි. යුතු බව කියන එක අරක් ඉලක්ක අඳින්න. මේක පුද්ගලික අදහසක් පුතේ. උසස් පෙළ පාස් වෙන හැම එකටම විශ්වවිද්‍යාල දෙන්න පුළුවන්ද? බැහැනේ. මේක මේ මිනිහෙක්ගේ පෞද්ගලික අදහසක්. තේරුණාද? right. යුතු බව කියන වචනේට අභිමතානුරූපී ප්‍රකාශනයක් ඉරිකැලක් ගහලා යන්නේ පෞද්ගලික අදහසක්. ඉරිකැලක් ගහලා යන්නේ පෞද්ගලික අදහසක්. තුන්වෙනි එක. ඔන්න හොඳ වාක්‍යයක් එනවා. ගෘහ සේවය සඳහා කාන්තාවන් යැවීම තහනම් කළ යුතු බව කාන්තා සංවිධාන හඬ නගයි. අන්න මං අහන්නේ මොකක්ද? කවුද හඬ නගනවා කියන්නේ? කාන්තා සංවිධාන. ආර්ථික විද්‍යාඥයම නෙවෙයි හොඳේ. මේක ගෘහ සේවය සඳහා කාන්තාවන් යැවීම තහනම් කළ යුතු බව කාන්තා සංවිධාන හඬ නගයි. එතන ඉරක් අඳින්න පුතේ යුතු බව. යුතු බව. එතන ඉරක් අඳින්න පුතේ මොකක්ද? යුතු බව. යුතු බව.
යුතු බව. මේ බලන්න කොහොමද? මේ පෙන්නලා දෙනවයි කියන්නේ කවුද පුතේ? කාන්තා සංවිධානය. ඔය ඉන්නෝනේ එකේ කාන්තා සංවිධාන අපේ රටේ අටව ගත්ත. ඒ කාන්තා සංවිධානයක ඉන්න කාන්තාවෝ ටිකක් කියනවලු මැද පෙරදිග ගෘහ සේවයට අපේ ලංකාවේ අය යවන්න එපා කියලා. ඒක එයාගේ පෞද්ගලික අදහසක්. තව කෙනෙක් කියන්න පුළුවන්. ඉතින් මිනිස්සු රට ගිහිල්ලානේ අපිට සල්ලි එවන්නේ ඩොලර්ස්. අපේ රටේ තියෙන රැකියා ප්‍රශ්නට විසඳුමනේ විදේශ රැකියාව. එහෙම කියන්නේ. මේ කාන්තා සංවිධානයක එව්වන්ගේ පෞද්ගලික අදහස්. ලියන්න අභිමතානුරූපී ප්‍රකාශනය. අභිමතානුරූපී ප්‍රකාශනය. ඊළඟ බලන්න 4. ශ්‍රී ලංකාවේ ස්ත්‍රී ශ්‍රම සහභාගීත්වය පුරුෂ ශ්‍රම සහභාගීත්වයට වඩා බෙහෙවින් අඩු බව සමීක්ෂණයකින් තහවුරු කරයි. ඉරක් අදින්න පුතේ. සමීක්ෂණයකින් තහවුරු කරයි කියන වචනේ. ඉරක් අදින්න සමීක්ෂණයකින් තහවුරු කරයි. හොඳයි දරුවෝ ටික මේ සැරේ. සමීක්ෂණයකින් තහවුරු කරයි. සමීක්ෂණයකින් තහවුරු කරයි. අන්න පුතේ හොඳට බලන්න. මේක මේ මිනිහෙක්ගේ පෞද්ගලික අදහසක් නෙවෙයි පුතේ. මේක සමීක්ෂණයකින් තහවුරු කරපු සංඛ්‍යා දත්තයක්. නේද? සමීක්ෂණයකින් හොයාගත්ත සංඛ්‍යා දත්තයක් පදනම් කරගත් එක. ලියන්න පුතේ යථානුරූපී ප්‍රකාශනයකි. යථානුරූපී ප්‍රකාශනයකි. ලියන්න යථානුරූපී ප්‍රකාශනයකි. යථානුරූපී ප්‍රකාශනයකි. එතනට යන්න. සමීක්ෂණයකින් සොයාගත් කමක් නැහැ. සංඛ්‍යා ලේඛනයක් කියලා දෙන්න කමක් නැහැ. සමීක්ෂණයකින් සොයාගත් සංඛ්‍යා දත්තයක් මත පදනම් වූ ප්‍රකාශයකි. සමීක්ෂණයකින් සොයාගත් සංඛ්‍යා දත්තයක් මත පදනම් වූ ප්‍රකාශනයකි. සමීක්ෂණයකින් සොයාගත් සංඛ්‍යා දත්තයක් මත පදනම් වූ ප්‍රකාශනයකි. සංඛ්‍යා දත්තයක් මත පදනම් වූ ප්‍රකාශනයකි. right. ඊළඟ මොකක්ද දාන්නේ පුතේ? පසුගිය වසර කීපය තුල ඊළඟ පුතේ පසුගිය වසර කීපය තුල බ්‍රික්ස් රටවල් අතර 70%කින් වෙළඳාම වර්ධනය වී ඇති බව පෙන්වා දෙයි. යථානුරූපී ප්‍රකාශනයක් සංඛ්‍යා දත්තයක්. ලියන්න යථානුරූපී ප්‍රකාශනයකි ඉදි කැලක් ගහලා යන්න සංඛ්‍යා දත්තේ. හොඳයි දරුවෝ ටික. යථානුරූපී ප්‍රකාශනයකි සංඛ්‍යා දත්තයකි. යථානුරූපී ප්‍රකාශනයක් සංඛ්‍යා දත්තයක්. ඊළඟ කියන්න බලන්න. යථානෝ 2018 වසරේ ශ්‍රී ලංකාවේ ආර්ථික වර්ධන අනුපාතිකය 10%ක් වේ. මොකද පුතේ? යථානුරූපී ප්‍රකාශයක් සංඛ්‍යා දත්තයක්. යථානුරූපී ප්‍රකාශයක් සංඛ්‍යා දත්තයක්. හරිද පුතේ? හරි. යථානුරූපී ප්‍රකාශයක් සංඛ්‍යා දත්තයක්. හරිද? right. හොඳයි නේද පුතේ? හොඳයි. ඔන්න අභ්‍යාස කළා පුතේ. වැඩිපුර අභ්‍යාස කරන්න ඕන. හරි යනවා අපි ඊළඟට තව අභ්‍යාසයකට. පෙල්ලඤ්ඤම් පුතේ ඉස්සරහට පටපට ගාලා. පෙල්ලඤ්ඤම් පටපට ගාලා 24 පිටුව රෝමන් අංක 2. රිවිෂන් ටියුට් එකේ 24 පිටුව රෝමන් අංක 3. 24 පිටුව රෝමන් අංක 3. පටපට ගාලා ලියන්න ඕන. දැන් කාලය 24 පිටුව රෝමන් අංක 3.
තියෙනවා අභ්‍යාස 6ක් ටගල් කරන්න. 24 පිටුව රිවිෂන් ටියුට් එකේ 24 පිටුව රෝමන් අංක 6. right ඔන්න පුතේ ස්ක්‍රීන් එක ෂෙයා කරලා දරුවන්ට බලන්න. පට ගාලා ලියන්න. වේගෙන් ලියන්න. හොඳයි. මැසේජ් කරන දරුවෝ නේද? හොඳයි. එහා පිටුවේ තියෙනවා පුතේ. එහා පිටුවේ තියෙනවා 25 වෙනි පිටුවේ තියෙනවා ඔව් අන්තිමගේ උත්තරේ මුද්‍රණය වෙලා වැරදි කමක් නැහැ. හරි. කරමු නේද පුතේ? කරමු. 24 පිටුව රෝමන් අංක 3. දරුවෝ මේ නිබන්ධන ගන්න පුතේ මේ නිබන්ධන හදලා තියෙන්නේ අපිට ඉක්මනට වැඩ කරන්න. තේරුණා නේද? පාද ප්‍රකාශ අතරින් යථානුරූපී ප්‍රකාශ හා අභිමතානුරූපී ප්‍රකාශ වෙන් කර හඳුනා ගන්න. හරිද? කියන මොකක්ද? 2020 වසරේ ශ්‍රී ලංකාවේ රාජ්‍ය ණය දළදේශීය නිෂ්පාදනයේ ප්‍රතිශතයක් ලෙස 80%ක් වේ. යථානුරූපී ප්‍රකාශනයකි සංඛ්‍යාලේඛනයකි. යථානුරූපී ප්‍රකාශනයකි සංඛ්‍යාලේඛනයකි. හොඳයි. දෙක ශ්‍රී ලංකා රජයේ දුම්රිය සේවකයන්ගේ සාධාරණ වැටුප් පිළිීම ඉටු කළ යුතුය. ඉරක් අඳින්න යුතුය කියන යටි අදහසක්. පුද්ගලයාගේ අදහසක්. කියන්නේ යථානුරූපී අභිමතානුරූපී ප්‍රකාශනයකි. අභිමතානුරූපී ප්‍රකාශනයකි. අභිමතානුරූපී ප්‍රකාශනයකි. අදහස රෝමන් අංක 3 දිලිඳු හිතකාමී ආර්ථික වෘද්ධියක් දිලිඳු හිතකාමී ආර්ථික වෘද්ධි ප්‍රතිපත්ති මගින් දිලිඳු බව අඩු කරගත හැකි බව ආර්ථික විද්‍යාඥයෝ පෙන්වා දෙයි. හයිලයිට් කරන්න පුතේ ආර්ථික විද්‍යාඥයෝ කියන වචනේ. ආර්ථික විද්‍යාඥයෝ කියන වචනේ හයිලයිට් කරන්න. පුතේ හොඳට බලන්න. අපි මේ ඉගෙන ගන්නේ මොනවද? විෂය කරුණු කියන්නේ මොනවද? ආර්ථික විද්‍යාඥයෝ පෙන්වා දීපු දේවල්. මගේ පුතාට මතකයිනේ. ඇඩම් ස්මිත්, කාල් මාර්ක්ස්, ජෝන් මෙනාඩ් කෙන්ස්, අර්වින් ෆිෂර් ඒ අය පෙන්වලා දීපු විෂය කරුණු. එනම් පුතේ යථානුරූපී ප්‍රකාශනයකි. විද්‍යාඥයින් පෙන්වා දී. විද්‍යාඥයින්. හතරවෙනි එක ශ්‍රී ලංකාව කාර්යක්ෂම රාජ්‍ය සේවයක් පවත්වා ගත යුතුය.
මොකද කියන්නේ ශ්‍රී ලංකාවේ කාර්යක්ෂම රාජ්‍ය සේවයන් පෞද්ගලීකරණයක ද්විතීයට යන අභිමතානුරූපී ප්‍රකාශන අග තියනව යුතුය. බලන්න පොඩි දෙයක් කියලා දුන්නම ටක් ගාලා අදහස ගන්න පුළුවන්. 4 අභිමතානුරූපී ප්‍රකාශන පුද්ගලයන්ගේ අදහස්. එයා පිටුවට යනවා. සම්පත් වලට හානියක් නොවන ආකාරයට සංවර්ධන ක්‍රියාවලිය පවත්වා ගත යුතුයි. පුද්ගලයන්ගේ අදහස් පුතේ අඳුර ගන්න පුළුවන්. සම්පත් වලට හානියක් නොවෙන්න පුතේ සංවර්ධන කටයුතු කරන්න බෑ. පොළව කොටන්න නැතුව වගා කටයුතු කරන්න බෑ. දුම් පිට වෙන්නේ නැති කර්මාන්තශාලා නැහැ. එහෙනම් පුතේ අදහස්. සම්පත් වලට හානියක් සිදු නොකොට ආර්ථික සංවර්ධන ක්‍රියාවලිය පවත්වා ගත යුතුය අදහස්. අභිමතානුරූපී ප්‍රකාශන. ඊළඟ ආර්ථික විද්‍යාඥයෝ ස්වාභාවික සම්පත් ප්‍රතිස්ථාපනය කළ හැකි සම්පත් ප්‍රතිස්ථාපනය කළ නොහැකි සම්පත් ලෙස වර්ග කෙරේ. යථානුරූපී ප්‍රකාශන. විශේෂ කරුණු. යථානුරූපී ප්‍රකාශන විශේෂ කරුණු. මම ඊළඟට උත්තරේ ලියලා තියෙන්නේ. යථානුරූපී ප්‍රකාශන විශේෂ කරුණු. 2016 වර්ෂයේ ආර්ථික සමීක්ෂණයට අනුව ශ්‍රී ලංකාවේ සෑම පුද්ගලයන් 100 දෙනෙකුටම 4ක් මූලික අවස්ථා සපුරාගෙන නොමැත. සමීක්ෂණය 104 දෙනෙකුට කාලා නැහැලු. හරිද? කන්න නැහැලු. සමීක්ෂණයක தත්ත්වයක්. යථානුරූපී සංඛ්‍යා ලේඛනය. යථානුරූපී ප්‍රකාශනයක් සංඛ්‍යා ලේඛනය. අවසානයේ කියනවා ශ්‍රී ලංකා සිංගප්පූරු නිදහස් වෙළඳ ගිවිසුම අත්හිටු විය යුතුය. අභිමතානුරූපී ප්‍රකාශය. මේ වෙළඳ ගිවිසුමක් ගන්නවා ආණ්ඩුව මේකයි ඉඳන් කියනවා ඕක අත්හිටවන්න ඕන. උගේ පෞද්ගලික අදහස්. ඒ වෙනතෝ පොදුවේ පිළිගත්ත විශේෂ කරුණක් නෙවෙයි. අභිමතානුරූපී ප්‍රකාශනය. දැන් පොතට යන්නකො නෝට් එකල පොතට යන්න. ටියුට් එකේ කරපු අභ්‍යාස දෙක පොතට පිටපත් කරගන්න ඉඩ තියන්න. දැන් දරුවෝ හිතන හරි ලේසි මේ පන්ති කරන එක ටියුට් එක ඉස්තැන පුරවන්න තියෙන්නේ. පුතේ මේවා ලියන්න බෑ පුතේ ඔන්ලයින්. ඔන්ලයින් ලියන්න ගියොත් සෑහෙන කාලයක් යනවා. ඒ නිසා තමයි මේ ටියුට් ගහගෙන ඉන්නේ. හැබැයි පොතට නෝට් එකට මේවා තියෙන්න ඕනේ. ලියන්න අභ්‍යාස දෙකක් කරන්න. අභ්‍යාස දෙකක් කරන්න. ඒ අභ්‍යාස දෙක පොතට පිටපත් කරගන්න සටහන් පොතේ ඉඩ තියන්න. දැන් ඔබ දන්නවා ඔබට ප්‍රමාණ අවශ්‍ය ප්‍රමාණය තියන්න. ඉඩ තියලා පුතේ යම් මාතෘකාවකට. ඔබට අවශ්‍ය ප්‍රමාණයට ඉඩ තියන්න. අනිවාර්යෙන් ඉඩ තියලා මේ පිටපත් කරලා තියෙන්න. right. ලියන්න පුතේ මාතෘකාව. ලියන මාතෘකාවේ යථානුරූපී ප්‍රකාශන හා ඉඩ තියලා ලියන්න ඕන. අර පොතේ කරපු අභ්‍යාස ටික කරන්න ඉඩ තියලා මාතෘකාව ලියන්න. තේරෙනව නේද? right. ලියන්න යථානුරූපී ප්‍රකාශන හා අභිමතානුරූපී ප්‍රකාශන අතර වෙනස. 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 දැන් මම අහන පුතාගෙන් ප්‍රශ්නයක් මොකද්ද? මේව ඉගෙන ගත්තට විභාගෙට අහලා තියෙද? කවදාවත් අහලා නැහැ පුතේ. ඇයි මම උගන්වන්නේ? මම මේවා ඉගෙනුවේ නැතොත් පුතා හිතනවා මෙතන පොඩි අඩුවක් ඇති කියලා. නේද? කමන්නේ අපි ලියමු නේද? එහෙම අඩු කියන්නේ නැහැ කවදාවත් පුතේ. වෙනස ලියමු. ඒතකොට හොඳ අවබෝධයක් එයි. පොත දෙකට බෙදන්න පුතේ ගොඩාක් පහලට බෙදන්න එපා. රූල් 7ක් 8ක් විතර බෙදන්න. පහලට බෙදන්න. මේ වැදිනේ යථානුරූපී ප්‍රකාශන. මේ වැදින යන්නේ
අභිමතානුරූපී ප්‍රකාශන. යථානුරූපී ප්‍රකාශන අනිත් පැත්තට යන්න. අභිමතානුරූපී ප්‍රකාශන. වෙනස්කම් ලියමු. හරි සරලයි. මේ බලන්න කොහොමද? මේ යථානුරූපී ප්‍රකාශන කියන්නේ විෂය කරුණු. සත්‍ය සංඛ්‍යාලයක. අභිමතානුරූපී ප්‍රකාශන කියන්නේ පුද්ගලයන්ගේ අදහස්. සරලවම ගත්තා. යාළුවෝ කවුරුත් කියන්නේ මොකද්ද? යථානුරූපී ප්‍රකාශන කියන්නේ විෂය කරුණු. සංඛ්‍යාලයකන වගේ දේවල්. අභිමතානුරූපී ප්‍රකාශන කියන්නේ මේ වචනය ගත්තත් තියෙන මොකක්ද? අභිමතය කියන්නේ අදහස්. ලියන්න පුතේ පළවෙනි වෙනස. මොකක්ද? පළවෙනි වෙනස. විෂයානුබද්ධ වේ. මේ පැත්තේ ලියන්නේ මොකක්ද? පුද්ගලයානුබද්ධ වේ. විෂයානුබද්ධයි පුද්ගලයානුබද්ධයි. යථානුරූපී ප්‍රකාශන විෂය තියෙන්නේ ආර්ථික විද්‍යාව විෂය තියෙන්නේ. අභිමතානුරූපී ප්‍රකාශන පුද්ගලයන්ගේ පෞද්ගලිකව බද්ධ වෙච්ච අදහස්. පළවෙනි වෙනස. right. දෙවෙනි වෙනස. මේ බලන්න. විද්‍යාත්මක හා තාර්කික බවකින් යුක්තයි. විද්‍යාත්මක හා තාර්කික බවක් නැහැ. මේ පැත්තේ විද්‍යාත්මක හා තාර්කික බවකින් යුක්ත වේ. විද්‍යාත්මක හා තාර්කික බවකින් යුක්ත වේ. විද්‍යාත්මක හා තාර්කික බවකින් යුක්ත වේ. විද්‍යාත්මකයි තාර්කිකයි. විද්‍යාත්මක හා තාර්කික බවකින් යුක්ත වේ. විද්‍යාත්මක හා තාර්කික බවකින් යුක්ත වේ. මේ පැත්තට යන්න පුතේ. විද්‍යාත්මක හා තාර්කික භාවය අඩුයි. විද්‍යාත්මක හා තාර්කික බව 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 අඩුයි. පුතේ විද්‍යාත්මක හා තාර්කික බව අඩුයි. හරිද? right. හොඳයි. මතකේ තියාගන්න පුතේ. අමාරුවෙන් කටපාඩම් කරන්න එපා. මතකේ ටිකක් තියාගන්න. මම අහන පුතාගේ විෂය කරුණු විද්‍යාත්මකයි. තාර්කිකයි. විද්‍යාත්මකව තාර්කික බවක් තියෙනවා. සම්පත්තිකේකෝත් විද්‍යාත්මකයි තාර්කිකයි. හැබැයි මේ පුද්ගලයන්ගේ අදහස් විද්‍යාත්මක හා තාර්කික බවක් නැහැ. මම ප්‍රශ්නයක් අහන්නද? පුතාලා ඉස්කෝලේ විදුහල්පතිතුමා උදේ රැස්වීම කියන අදහස් විද්‍යාත්මක හා තාර්කික ඒවාද? everyone message දාන්න ඕන. හරිද? මම අහන පුතාලා ඉස්කෝලේ විදුහල්පතිතුමා උදෑසන රැස්වීමේ කියන අදහස් විද්‍යාත්මක හා තාර්කික ඒවාද? message කරන්න පුළුවන්. එක දිගට මැසේජ් කරනවනේ නෑ අර අපේ ඉස්කෝලේ කවුරු මැසේජ් කරනවා වල්ලා දෙන්න අපි හිතුවා නේද
විද්‍යාත්මක තාර්කිකේවා නෙවෙයි. මම බැලුවේ මේ එක දරුවෙක්වත් මැසේජ් එකක් දැම්මද ඔව් කියලා. නෑ ඔක්කොම ගන්නේ නෑ. ආලියන් මේ පැත්තේ. විද්‍යාත්මක හා තාර්කික බව අඩුවේ. හරිද? right. විද්‍යාත්මක හා තාර්කික බව අඩුවේ. අදහස් වල එකක් නෑ. ඊළඟ ලියන්නේ මේ පැත්තේ ලියන්න. ප්‍රත්‍යක්ෂ මූල සාක්ෂි මගින් ඔප්පු කළ හැකිය. මේ පැත්තේ ලියන්න. ප්‍රත්‍යක්ෂ මූල සාක්ෂි මගින් ඔප්පු කළ හැකිය. මේ පැත්තේ ලියන්න. ප්‍රත්‍යක්ෂ මූල සාක්ෂි මගින් ඔප්පු කළ හැකිය. මේ පැත්තේ ලියන්න. ප්‍රත්‍යක්ෂ මූල සාක්ෂි මගින් ඔප්පු කළ හැකිය. ප්‍රත්‍යක්ෂ මූල සාක්ෂි මගින් ඔප්පු කළ හැකිය. මේ පැත්තේ යන්නේ ඒකම අනිත් පැත්ත. ප්‍රත්‍යක්ෂ මූල සාක්ෂි මගින් ඔප්පු කළ නොහැකි. ප්‍රත්‍යක්ෂ මූල සාක්ෂි මගින් ඔප්පු කළ නොහැකි. ඔප්පු කළ හැකිය, ඔප්පු කළ නොහැකි. ප්‍රත්‍යක්ෂ මූල සාක්ෂි මගින් ඔප්පු කළ හැකිය, ප්‍රත්‍යක්ෂ මූල සාක්ෂි මගින් ඔප්පු කළ නොහැකි. ඒක මේවා ඔප්පු කරලා පෙන්වන්න පුළුවන්. මම කියවනේ ලංකාවේ ආර්ථික මේ වර්ධන අනුපාත 3.6 කියලා ඔප්පු කරන්න පුළුවන් පොතේ. ගේන මහ බැංකු වාර්තාව පෙන්වන. ඔප්පුයි. දුම්බීම පිළිකා ඇති කරයි කියලා මම කියනවා. යථානුරූපී ප්‍රකාශනය. මට ඔප්පු කරන්න පුළුවන්. මම අරන් යනවා පිළිකා රෝහලට. පිළිකා රෝහලේ ඉන්න පිළිකා රෝගීන්ගේ 80%ක්ම සිගරට් හා මත්ද්‍රව්‍ය දුම් වැටි මත් වතුර නිසා ඇතිච්චා. මම කියන ගණන් පිළිකා රෝගීන් 100ක් අහඹු ලෙස හේතුව ආපන් වෛද්‍යවරයාගේ ඉබේ ඔප්පු වෙනවා පුතේ. සිගරට් නිසා තමයි, අරක්කු නිසා තමයි පිළිකා හැදෙන්නේ. හැබැයි පුද්ගලික අදහසෙම ඔප්පු කරන්න තියෙන හැකියාව නැහැ. මේ ඔප්පු කරන්න බෑ එහෙම ප්‍රත්‍යක්ෂ මූල සාක්ෂි වලින්. හරිද? right. ඊළඟ පොදුවේ පිළිගනී මතභේදයට තුඩු නොදේ. මේ බෙදයන්නේ පොදුවේ පිළිගනී මතභේදයට තුඩු නොදේ. 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 මෙතනම ගන්න. පොදුවේ පිළිගනී මතභේදයට තුඩු නොදේ. මේවා පිළිගන්නවා. මම කෝ සම්පත් හිගයි කියලා හැමෝම පිළිගන්නවා. මතභේදයක් නෙවෙයි. හැබැයි මගේ පෞද්ගලික අදහස් එක්ක හැමෝම එකග වෙන්නේ. මම කියනවා මෙහෙම. මගේ පෞද්ගලික අදහස මම මෙහෙම කියනවා. වහවහ පාසල් ආරම්භ කළ යුතුයි. මම කියනවා මේ කොරෝනා වසංගත තත්ත්වය හමු වේවත් වහවහ පාසල් ආරම්භ කළ යුතුයි. ඔන්න මම කියනවා. ඕකට තර්කෙන්නේ නැද්ද? ඕක හැමෝම පිළිගන්නවද? කෙනෙක් කියයි පිස්සු දාලෝ පන්ති මේ ඉස්කෝල පටන් ගන්න මේ කොරෝනා තාම ඉවර නෑ. කොරෝනා හැදුනම මේ අවුරුදු ගාණක් යනකම් මේ අතුරුපල තියෙනවා. දරුවෝ පන්ති කාමරවල එකට කුලි වෙලා ඉන්නේ. තර්ක කරන් එනවද නැද්ද? ඔව් තර්ක කරගෙන ඉයි සමහරට කොල්ලකුත් තරන් එයි. ඇයි? ගහලා දාන්න. අන්න පුතේ මේවා පොදුවේ පිළිගන්නවා මතභේදයට තුඩු දෙන්නේ නැහැ. හැබැයි පුතේ මේවා පොදුවේ පිළිගැනීමක් නැත මතභේදයට තුඩු. මේ පැත්ත ගන්න. පොදුවේ පිළිගැනීමක් නැත මතභේදයට තුඩු නොදේ. පොදුවේ පිළිගැනීමක් නැත මතභේදයට තුඩු දේ. Facebook එකේ ගිහින් බලන්න. ජනාධිපතිතුමා මොකක් හරි ප්‍රකාශයක් කරලා තියෙනකොට බලන්නකො කමෙන්ට් ටික. හැමෝම පොදුවේ පිළි අරන් නෑ බැනලා තියෙනවා සමහරු පිළි අරන් තියෙනවා. සමහරු පිළි අරන් නේ. සමහරු අර හාහා රියැක්ට් එක දාලා
සමහරු heart react එක දාලා, සමහරු light react එක දාලා. අන්න තේරෙනව නේද? අදහස් හැමෝම පිළිගන්නේ. මොකද ලිව්වේ? පොදුවේ පිළිගැනීමක් නැත මතභේදයට තුඩ්ඩි. අවසානයේ කියන්නේ. අවසානයේ මේ පැත්තේ. ආගම, දර්ශනය, සංස්කෘතිය. ආගම, දර්ශනය, සංස්කෘතිය බලපෑම් සිදු නොකරයි. ආගම, සංස්කෘතිය, දර්ශනය බලපෑම් නොකරයි. ආගම, සංස්කෘතිය, දර්ශනය බලපෑම්, සංස්කෘතිය බලපෑම් නොකරයි. ආගම, දර්ශනය, සංස්කෘතිය බලපෑම් නොකරයි. ආගම, සංස්කෘතිය, දර්ශනය බලපෑම් නොකරයි. ආගම, සංස්කෘතිය, දර්ශනය බලපෑම් නොකරයි. අනිත් පැත්තට යන්න. ආගම, සංස්කෘතිය, දර්ශනය බලපෑම් කරයි. ආගම, සංස්කෘතිය, දර්ශනය බලපෑම් කරයි. ආගම, සංස්කෘතිය, දර්ශනය බලපෑම් කරයි. බලපෑම් නොකරයි, බලපෑම් කරයි. මේ අහන පුතේ හොඳට. මේ බලන්න. විෂය කරුණු වලට පුතේ ආගම දර්ශනය අදාළ නැහැ. විෂය කරුණු වලට ආගම දර්ශනය අදාළ නැත. සිංහල මිනිහ කිව්වත්, දෙමළ මිනිහ කිව්වත්, මුස්ලිම් මිනිහ කිව්වත් සම්පත්තිකයි. දෙමළ ළමයෙක් ඉගෙන ගත්තත්, මුස්ලිම් ළමයෙක් ඉගෙන ගත්තත්, සිංහල ළමයෙක් ඉගෙන ගත්තත් සම්පත්තිකකම සිගමයි. දර්ශනය කියන්නේ තමගේ දැක්මනේ. හැබැයි අදහස් ආගම අනුව අදහස් ආගම අනුව වෙනස් වෙනවා. සිංහල දෙමළ මිනිස්සයා කියනවා දෙමළ මිනිස්සයා කියනවා හරක් මස් කන්න හොඳ නැහැ. මුස්ලිම් මිනිස්සයා කියනවා ඌරු මස් කන්න හොඳ නැහැ. නේ? දෙමළ මිනිස්සු ඌරු මස් කනවා. ගව මස් කන්නේ. දෙමළ මිනිස්සු ඌරු මස් කනවා, ගව මස් කන්නේ. මුස්ලිම් මිනිස්සු ගව මස් කනවා, ඌරු මස් කන්නේ. සිංහල මිනිස්සු අපි මොකුත් කොන්නේ පොඩි හොදි පොඩ්ඩක් කනවා. පැහැදිලිද? එහෙනම් මේ අදහස් වලට පුතේ ආගම දර්ශනය බලපාන. අදහස් වලට ආගම දර්ශනය බලපාන. හැබැයි විශේෂ කරුණු වලට බලපෑමක් නැහැ. ආගම දර්ශනය සංස්කෘතිය බලපෑම් කරයි. ආගම දර්ශනය සංස්කෘතිය බලපෑම්. එනම් පුතේ ඔතනින් පාඩම අවසන් වෙනවා. ලබන සතියේ අපි අලුත් පාඩම් එකකට යනවා. සිකුරාදා දවසේ MCQ 32 සාකච්ඡා කරමු. නම් ආයුබෝවන් තෙරුවන් සරණයි.